නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ කාලය තුල පටිච්ච සමුප්පාදයේ අංග විභංග සූත්‍රයට අනුව ඉගෙන ගැනීමට තමයි කාලය වෙන් කරගන්නේ. සරලව කෙටියෙන් මේ දහම් කාරණා ඉගෙනගෙන මතකේ රඳවා ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඉතින් අද දවසේත් මේ දහම් වැඩසටහනට දායකත්වයේ දරනවා පින්වත් ගමිත ජයසූරිය පුතා අබේසිංහ මහත්මයා, එවැගේම පුනිදී විභූෂා දියණිය සහ එම පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් අද මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉගෙන ගැනීමේ ඒ ධර්ම දාණයට හවුල්කාරයන් බවට පත් වෙලා විශාල පිනක් රැස් කර ගන්නවා. ඉතින් පින්වත්නි, අපි දැන් පටිච්චසමුපාද ඉගෙන ගත. පටිච්චසමුපාද කියන්නේ හේතුඵල ධම. ඒතකොට හේතුඵල ධම ඉගෙන ගැනීමේදී ඉස්සල්ලාම මම මතක් කළා ඔබ මතකේ රඳවාගෙන තියාගන්න පිළිවෙල. මේ පිළිවෙල තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට එයින් මේ පටිච්චසමුපාදයේ මතක කොටස් 12ක් තියෙනවා. අපි ගත්තොත් මේ ජරා මරණ. ජරා මරණ ඇති වෙන හේතුව ඉපදීම, ඊළඟට භවය, ඊළඟට උපාදාන, ඊළඟට තෘෂ්ණාව, ඊළඟට වේදනාව, ස්පර්ශය, ඊළඟට ආයතන 6, ඊළඟට නාම රූප, විඥානය, ඊළඟට සංස්කාර, ඊළඟට අවිජ්ජා. ওই කාරණා 12. එතකොට මේ කාරණා 12 පිළිවෙලට මතක තියාගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිළිවෙලට මේක හටගත්තාට විමසන්න ඕනි ජරා මරණ වලින්. දැන් අපි අවිජ්ජා පත්‍ය සංඛාරා කිව්වට නුවණින් විමසනකොට, භාවනා වශයෙන් විමසනකොට අවිජ්ජා කියන එක ඉස්සෙල්ලා විමසන්නේ නැහැ. ජරා මරණ කියන්නේ කුමක්ද කියලා විමසනවා. එතකොට ජරා මරණ හටගන්න හේතුව ඉපදීම, ඉපදීමට හේතුව භවය, භවයට හේතුව උපාදාන, උපාදාන වලට හේතුව තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව කියන කාරණාව ගැන අපි මීට කලින් කතා කළා. එතකොට අද අපි කතා කරනවා වේ තෘෂ්ණාව උපදින වේදනාව ගැන. කතමාච භික්ඛවේ වේදනා. වේදනා කියන්නේ මොකද්ද? චෛමේ භික්ඛවේ වේදනා කාය. වේදනා 6ක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, ඇහි ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව. ගාන සම්පස්සජා වේදනා, නාසී ස්පර්ශයෙන් හටගන්න වේදනාව. ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. කාය සම්පස්සජා වේදනා, කය ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව. මනෝ සම්පස්සජා වේදනා, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. අයං උච්චති භික්ඛවේ වේදනා. මේක තමයි වේදනාව. එතකොට අපි මේ විදිහටම මතක තියාගන්න ඕන මේ වේදනා කාය 6. දැන් වේදනාව කියනකොට කොටස් 6යි. ඇහි ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. ඇහි වේදනාව නෙවෙයි. ඇහි ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. කනේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. නාසයේ දැන් අපිට තේරෙන්නේ නැද්ද? මේ වේදනාව කියන එකට එක ස්පර්ශයෙන් හටගන්නා වේදනාව කියන එක ඒ වචනයෙන් එනවා. ඒතකොට මේ වේදනාව කියන එක සාමාන්‍යයෙන් අපි කියනවානේ හරි වේදනාවෙන් අපි ඉන්නේ. ඊළඟට මොන් අපිට දෙන වේදනාව
ඊට පස්සේ දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා කියනවා හරි වේදනයි. ධනහිස් වේදනයි. එතකොට සාමාන්‍යයෙන් විවහාරයේ වේදනාව කියන එක පාවිච්චි කරන්නේ දුකට. ඒ වුණාට වේදනාව දුකට විතරක් පාවිච්චි කරන එකක්, දුක් වේදනාවට විතරක් පාවිච්චි කරන එකක් නෙවෙයි. වේදනාව කියන එක පාලියෙන් පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ධර්මයේ පාවිච්චි කරන්නේ කොටස් තුනකින්. එකක් සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව. සාමාන්‍යයෙන් අපි උපේක්ෂා වේදනාව කියලා කියනවනේ. නමුත් ඒක ධර්මයේ සඳහන් වෙන්නේ උපේක්ෂා වේදනාව කියලා නෙවෙයි. සැප දුක් රහිත වේදනාව කියනවා. සාමාන්‍යයෙන් උපේක්ෂාව කියන එක පාවිච්චි කරන්නේ මේ බුද්ධ ශාසනයේ ඇලීම් ගැටීම් වලින් තොරව ජීවිත අවබෝධයක් ඇතිවීම තුලින් ඇතිවන මධ්‍යස්ථ භාවයට තමයි උපේක්ෂාව කියන එක පාවිච්චි කරන්නේ. ඊළඟට ඇලීම් ගැටීම් වලින් තොරව හිතේ පවත්වන්නා වූ මධ්‍යස්ථ භාවයේ ගුණයට දැන් උපේක්ෂා භාවනාව, උපේක්ෂා විහරණය එහෙම පාවිච්චි කරනවා. එතකොට මේ වේදනාවත් එක්ක අපි හුරු වෙලා තියෙනවා සැප දුක් උපේක්ඛා. නැත්නම් සැප දුක් උපේක්ෂා කියලා මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. පාවිච්චි කළාට බුද්ධ දේශනාවේ තියෙන්නේ සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව. මම හිතනවා දැන් සාමාන්‍ය උපේක්ෂා වේදනාව කියලා කියනවාට වැඩිය කෙනෙකුට හොඳට හිතට හැඟීමක් එනවා සැප දුක් රහිත වේදනාව කියලා. ඒ වේදනාවක් තියෙනවා. ඒ වේදනාවේ සැපක් ප්‍රකට වෙලත් නැහැ, දුකක් ප්‍රකට වෙලත් නැහැ. ඒ වේදනාව සැප දුක් රහිත වේදනාව. එතකොට ඒ සැප හෝ වේවා, දුක හෝ වේවා, සැප දුක් රහිත හෝ වේදනාව උපදින්නේ ඇහැ තුල. ඇහෙන් දකින රූපයෙන්නේ. චක්කු සම්පස්සජ ඇහි ස්පර්ශයෙන් තමයි දුක උපදින්නේ. දුක හෝ සැප දුක් රහිත බව. අපේ හිතට ප්‍රිය උපදවන සතුට ඇති වෙන රූප පේනවා. ඔන්න සැපක් උපදිනවා ඇහින් රූප බලලා. ඊට පස්සේ දුකක් ඔන්න සතුරෝ පේනවා. ඔන්න දුකක් උපදිනවා. ඊට පස්සේ සාමාන්‍ය ගස් කොළන් පේනවා. ඒ ලොකුවට දැනෙලක් නැහැ. සැපකුත් නැහැ, දුකකුත් නැහැ. සැප දුක් රහිත වේදනාව. අපි කැමති අපි ගොඩක් ආදරය කරන කෙනෙක් අපිට කතා කරනවා. ඒ හඬ ඇහෙනකොට අපිට සතුටුයි. අපි අකමැති කෙනෙක් අපිට කතා කරනවා. ඒ හඬ ඇහෙනකොට දුකයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය සතාසිව්පාව කතා කරන අපිට කෑ ගහනවා අපිට ගානක් නැහැ. හුළඟ එනවා, ගස් කොළන් ගලනවා. ඒ ශබ්ද කනට ඇහෙනවා ගානක් නැහැ. සැපකුත් නැහැ, දුකකුත් නැහැ. සැප දුක් රහිත වේදනාව. ඊට පස්සේ නාසයෙන් ගඳ සුවඳ, මිහිරි සුවඳක් කෙනෙකුට සැප වේදනාව උපදිනවා. ඊළඟට අමිහිරි ගඳක් කෙනෙකුට දුක වේදනාව උපදිනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ යනකොටත් මේ අපි සාමාන්‍යයෙන් ඕන තැනකදී යම්කිසි ගඳක් නහරට ආග්‍රහණය වෙනවා. නමුත් ඒකේ සැපක් හෝ දුකක් හෝ ප්‍රකට නැහැ. ඒක සැප දුක් රහිත වේදනාව. දිවෙන් ඔන්න ආහාරය ප්‍රණීත ආහාරයක් ගන්නකොට සැප වේදනාව උපදිනවා. තිත්ත දෙයක්, කටුක දෙයක්, කරකස දෙයක් ඔන්න ආහාරයකට ලුණු නැහැ, මිරිස් නැහැ. දිය රහට කනකොට ඔන්න දුක් වේදනාවක් උපදිනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් වතුර ටිකක් ඔහි මේ වතුර බොනකොට ඊළඟට ওই සාමාන්‍යයෙන් දෙයක් දිවට දැනෙනකොට අපිට සැපකුත් දුකකුත් ප්‍රකට නැහැ. සැප දුක් රහිත වේදනාව. ඊළඟට කයට පහසක් ඇති වෙනකොට ඔන්න දාඩිය දාලා ඉන්න වෙලාවක ෆෑන් එකක් දානකොට ඔන්න සැප වේදනාවක් උපදිනවා. ඊට පස්සේ අපිට අමාරුවෙන් ඉන්න වෙලාවක ගොඩාක් අවුවට යනකොට නැත්නම් වැස්සේ තෙවෙනකොට ඔන්න දුක් වේදනාවක් උපදිනවා. අපිට කස පහර ලැබෙනකොට ශරීරයට පහරවල් වදිනකොට දුක් වේදනාව උපදිනවා. ඊට පස්සේ වෙලාවකට අපි කල්පනාව පිට ඉන්නවා අපි ඇඟට යම් පහසවල් ලැබෙනවා පුටුවක ඉඳගෙන ඉන්නවා අපිට ගානක් නැහැ ඒක සැපද දුකද කියලා. සැප දුක් රහිත වේදනාව. ඒ වගේම හිතපු ගමන් සමහර වෙලාවට හිතට සිතිවිලි එනවා ඒක මූණෙන් පවා පේනවා මූණත් මේ එහෙම පුංචි වෙලා ගිහිල්ලා ඔය මනෝ ලෝකෙක ඉන්නවා. ඒ අර සිතිවිලි වලින් දුක ඉපදුනා. තනියෙන් අඬනවා, තනියෙන් ශෝක කරනවා, තනියෙන් කල්පනා කරනවා. ඒක මනසේ වේදනාව. දුක් වේදනාව.
සමහර වේදනා තියෙනවා මනසින් අරමුණු හිතාගෙන සතුටුයි මෝනින්ම පේනවා. හරියට මොනවද ඔය හිතන්නේ කියලා අහනවා. තනියෙන් hina වෙනවා. මනසේ සැප වේදනාව. සමහර සිතිවිලි හිතට එනවා ඒක සැපකුත් නෑ දුකකුත් නෑ. මොන සැප දුක් රහිත වේදනාව. එතකොට දැන් තේරුම් ගන්න කෙටියෙන් තේරුම් ගන්න ගොඩාක් විස්තර නැතත් තේරුම් ගන්න වේදනාව කියලා කියන්නේ ඇහි ස්පර්ශයෙන් හටගන්න වේදනාව. කනේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව. නාසයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව. දිවේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව. කයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව. මනසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව. වේදනා 6යි. එතකොට මේ වේදනාව සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, සැප දුක් රහිත වේදනාවක් වෙන්න පුළුවන්. මොන ආකාරයේ වේදනාවක් හටගත්තත් ඒ වේදනාවේ ඵලය තමයි තෘෂ්ණාව හටගන්නේ. එතකොට දැන් පේනවා සැප වේදනාවටත් තෘෂ්ණාව තියෙනවා, දුක් වේදනාවටත් තෘෂ්ණාව තියෙනවා, සැප දුක් රහිත වේදනාවටත් තෘෂ්ණාව තියෙනවා. තණ්හාව ඇතිවීමෙන් තෘෂ්ණාවේ ප්‍රතිඵලය තමයි ග්‍රහණය වෙනවා. උපාදාන. එතකොට දැන් උපාදාන දිට්ටි උපාදාන එනවනේ දෘෂ්ටි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ මනුස්සයාට දෘෂ්ටි උපාදාන ආවේ. එක එක දෘෂ්ටි වලට බැඳිලා ගියේ. ඕන් ඒ දෘෂ්ටි වලට ආස කළා. ඒ දෘෂ්ටි ඇති උනේ ඇහැට දැකපු රූපයක් හෝ කනට ඇහුණ ශබ්දයක් හෝ නාසයට දැනුණ ගඳ සුවඳක් හෝ දිවට දැනෙච්ච රසයක් හෝ කයට දැනෙච්ච පහසක් හෝ සිතට සිතෙන සිතිවිල්ලක් හෝ අල්ලා ගත්ත නිසා ඒ සිතිවිල්ලෙන් ඔහුට ඉපදුනා ප්‍රියමනාප වේදනාවක්. ඒකට මේ වේදනාවත් එක්ක තමයි ඒ හිතට ඇතිවෙච්ච නැත්නම් අපිට ග්‍රහණයේ රූප ශබ්ද ගන්ධ රස ආදී තුලින් ග්‍රහණය කරගත්ත දේ ඇතිවෙච්ච වේදනාවෙන් ඇති වුණ තෘෂ්ණාවෙන් තමයි දෘෂ්ටි උපාදානෙ බැසගත්තේ. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරනවානේ දෘෂ්ටි 62ක් විස්තර කරලා පින්වත් මහණෙනි මේ සියල්ලම වේදනාව නිසා ඇතිවෙච්ච දේවල් කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් වේදනාවේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය මේ සමුදය අස්තංගමයේ අවබෝධ කරා නම් මේ දෘෂ්ටි 62ම කැඩෙනවා කියනවා. ඒ නිසා බලන්න වේදනාව කියන එක. දැන් සාමාන්‍ය මිනිසෙකුට දුක් වේදනාවක් ආවොත් ඒ දුකේදී එයාට පටිඝානුසය තමයි වැඩ කරන්නේ. දුකේදී ගැටීම තමයි එන්නේ. පටිඝානුසය වැඩ කරනවා. එතකොට මේ දුක එපා කියන එක දුක් වේදනාවේ තියෙන එකක් නෙවෙයි. දුක් වේදනාවත් එක්ක එයාගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන පටිඝානුසය වැඩ කරනවා. ඒකත් එක්කයි එපා වෙන්නේ. එතකොට සැප වේදනාවත් එක්ක මේ රාගානුසය වැඩ කරනවා. එතකොට සැප වේදනාවේ රාගය නැහැ. නමුත් සැප වේදනාව මුල් කරගෙන රාගානුසය ඇතුලේ වැඩ කරනවා. එතකොට සැප දුක් රහිත වේදනාවේ අවිජ්ජානුසය වැඩ කරනවා. එතකොට සැප දුක් රහිත වේදනාව තුල වේදනාවෙන් කෙරෙන්නේ ඒ අවිද්‍යා සහගත පුජ්‍යලයාගේ ඇතුලේ තියෙන අවිද්‍යාවම අවසවනවා. ඒක තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝක සත්‍ය උල් දෙකකින් බැට කනවා කියලා. ඕන මිනිසෙකුට දුකක් ඇති වුණාට පස්සේ එයා හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. බුදුරජාණන් උපමාවකින් වදාලා කෙනෙකුට උලක් ඇනුණාට පස්සේ ඒ උල ඇනුණ තැනටම තවත් උලකින් ඇන්නොත් එහෙම දැන් මොකද්ද වෙන්නේ කියලා ඇහුවා. උල් දෙකකින් එයා විඳවනවා. ඒ වගේ තමයි මිනිසෙකුට දුක් සහගත වේදනාවක් ආවොත් ඒ දුක් සහගත වේදනාව මුල් කරගෙන අනේ ඇයි මට මෙහෙමුනේ අමාරුයි දරා ගන්න අමාරුයි කිකියා පපුවේ අත් ගගා හඬනවා වැළපෙනවා සිහිය නැතු යනවා. තම තමන්ගේ ජීවිත දිහා බලන්න. සිහි කල්පනාව පවා නැති වෙනනේ සමහර වේදනාවලදී. දැන් සාමාන්‍යයෙන් බලන්න සමහර සැත්කම් වලදී ඒ සැත්කම් අවසන් කරලා එයාගේ සිහිය එනකොට එයාට එන්නේ අඩ සිහිය. ඊට පස්සේ එයා ගොඩාක් දොඩවනවා. එයාට සිහි කල්පනාව නැතුව යනවා. මේ වේදනාවත් එක්ක තියෙන දුක් සහගත වේදනාවත් එක්ක සිද්ධ වෙන දේවල් මේ ඔක්කොම උල් දෙකකින් බැට කනවා.
දැන් රහතන් වහන්සේලාට ශරීරයට මේ ආයුධයක් වැදුනොත් දුක උපදිනවනේ, දුක් සහගත වේදනාව. නමුත් දුක් සහගත වේදනාව ඉපදුනාට ඒ වේදනාව අනිත්‍ය වශයෙන් අවබෝධ කරලා තියෙන නිසා, දිය බුබුලක් විදිහට අවබෝධ කරලා තියෙන නිසා, ඒක කායික වේදනාවක් මිසක් ඒක මානසිකව වැඩ කරන්නේ නැත. දිය වේදනාව දිය බුබුලක් වගේ කියන වැස්ස කාලෙට වතුරට වැහි බිඳු වැටුණාට පස්සේ දිය බුබුලු උපදිනවා, ටිකක් දුර යනවා, ආපහු කැඩෙනවා. ඒ වගේ ස්ථිරසාර තියාගත යුතු ඊළඟ වෙනම පෙට්ට ගමේ දාලා තියාගන්න පුළුවන් දෙයක් දිය බුබුලක තියෙනවද? දිය බුබුල දිහා තියෙන්නේ ඇත්තටම තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. පොඩ්ඩක් බලන්න තියෙන දෙයක් විතරයි දිය බුබුල කියන්නේ. අල්ලන්න පුළුවන් දෙයක්, අරන් තියාගන්න පුළුවන් දෙයක් නෑ. ඒ නිසා ඇත්තටම වේදනාව දිහා තියෙන්නේ වේදනාවේ සත්‍ය ස්වභාවය බැලිල්ල විතරයි. සතුට අරන් තියාගන්න පුළුවන්ද? සතුට රැක ගන්න පුළුවන්ද? කොච්චර වේදනාව මොහොතින් මොහොත වෙනස් වෙනවද? ඇහෙන් බලනකොට වෙන වේදනාවක්, කනෙන් අහනකොට වෙන වේදනාවක්. කොච්චර අනිත්‍ය වෙනවද? ඒ නිසා වේදනාවේ ප්‍රතිඵලය වෙන්නේ තෘෂ්ණාව ඇතිවීම. එහෙනම් තණ්හාව අපි නැති කරගන්න උත්සාහ කරනවා තෘෂ්ණාවත් එක්ක මොට්ටු වෙවි. නමුත් ඇත්තටම තණ්හාව උපදින්නේ වේදනාව නිසා. තෘෂ්ණාව නැති කරගත යුතු කෙනා වේදනාවේ සත්‍ය ස්වභාවය තමයි විමසන්න ඕන. ඒකෝට තමයි තෘෂ්ණාව නැති වෙන්නේ. එතකොට අඩු වැඩි වශයෙන් එක එක්කෙනාට හට ගන්නවා ඒක. එතකොට තේරුම් ගන්න අද අපි ඉගෙන ගත්තේ පටිච්චසමුප්පාදයේ වේදනාව කියන එක. වේදනා කායවල 6යි. නැත්නම් වේදනාවේ ස්වභාවයන් 6යි. ඒ තමයි ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, කනේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, නාසයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, දිවේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, කයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව. වේදනාව යම් තැනකද තෘෂ්ණාව එතනයි. තෘෂ්ණාව යම් තැනකද බැඳීම උපාදාන එතනයි. උපාදාන යම් තැනකද කර්ම සකස් වීම තවත් උපතකට භවය එතනයි. භවය යම් තැනකද ඉපදීම එතනයි. ඉපදීම යම් තැනකද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් එතනයි. ඔය විදිහටයි දුක හටගන්නේ. නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්නට නැවත නැවත විමසන්න. නැවත නැවත එකම දේ නැවත නැවත විමසන්න. එතකොට හිතේ තුල හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. ඒතර ජීවිතයේ අපි මුහුණ දෙන යම් ස්වභාවයන් අපිට පටිච්චසමුපාදයට අනුව තේරෙන්න ගන්නවා. ඒක වෙන්නේ නිතර නිතර විමසීම තුලින්. අපි කෙනෙක් ගැන සැක කළොත් එහෙම ඊට පස්සේ අපි කියමු හොරෙක් ඉන්නවා. එයා ගැන අපිට සැකයි. සැකෙන් නිතර බලනකොට අපිට එයාගේ හොර වැඩම පේනෙන්න ගන්නවා. එයා ගැන සැකයක් නැති තාක්කල් මේ තියෙන එක උස්සනවා අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි හේතුඵල ධමයට අනුවම විමසන්න ගත්තොත් එහෙම තියෙනා වූම හේතුඵල ධම ප්‍රකට වෙනවා. ඒ නිසා අපිටත් මේ හේතුඵල ධම ප්‍රකට වීම පිණිස අදත් මේ වේදනාව ගැන අපි ඉගෙන ගත්ත ඉදහම් කරුණු උපකාර වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ පින්වත් ගමිත ජයසූරිය පුතාත් බේසිංහ මහත්මයාත් පුනිදි විභූෂා දියණියත් මුල් වෙලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝකීය සිරිසේන පියාණන්ට, වින්සන් පෙරේරා පියාණන්ට, බිසෝමැණිකේ මෑණියන්ට, කෝලින් කන්නංගර පියාණන්ට, ෆ්‍රැන්සිස් කන්නංගර පියාණන්ට, ඩී.එම්. ගුණපාල පියාණන්ට සහ W.M. සුගතපාල පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය සියලු ඥාතීන් පරලෝ සැපයටපත් වේවා. ගුරු දෙවිඳුන් ඇතුළු සියලු සංගරුවනට, අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට ධර්ම අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා. ජූලි මාස 22 වෙනි දින 5 වෙනි ජන්මදිනයේ සමරන පුනිදි විභූෂා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එගේ 5 වෙනි උපන්දිනයේ මුල් කරගෙන මේ පින් බලයෙන් මේ දරුවාට අනාගත ජීවිතේ සියලු යහපත ආශිර්වාදී බුදු සසුනේ පිහිට ලැබේවා. සුජීවත්ව සිටින හීම්මැණිකේ මෑණියන්ට, ගුණවතී මෑණියන්ට, කන්නංගර මෑණියන්ට සහ ගමික ජයසූරිය පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ විශේෂයෙන් ධර්ම අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා. අබේසිංහ පවුලේ සියලු දෙනාටත් අනෙක් පවුල්වල සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප කාටත්
මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය. එහෙම නැත්නම් හේතුඵල ධර්ම අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.